आयबोवा කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයමේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තාලා. ගෑස් පිළිබඳ ගැටලු දැනුම් දීමට විශේෂ ජනාධිපති කමිටුවෙන් දුරකථන අංක 2ක් ජනතාවටත් උපදෙස් මාලාවක්. අදත් රට පුරා ගෑස් පිපිරීම්. ගෑස් පුපුරවලා සමාගම විකුණයිද පිටුපස සිටින්නේ ආණ්ඩුවද හරින් ප්‍රශ්න කරයි. හැම මොහොතකම මාධ්‍යවේදීන් ආරක්ෂා කළ හැටි මාධ්‍යවේදීන්ට රක්ෂණය දෙමින් අගමැති මහින්ද කියයි. ඔමික්‍රෝන් දැනටමත් ලංකාවට ඇවිත් තිබෙන්න පුළුවන් විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි. විදේශ රටවල සිට පැමිණෙන සියලු දෙනාට PCR කරන්න. ඔමික්‍රෝන් ආවොත් නීති දැඩි කරන්න වෙයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි. ඔමික්‍රෝන් ආසාදිතයෙකු පළමු වරට ඇමරිකාවෙන් ආසාදිතයා එන්නත් දෙකම ගත්ත එක්. පිට රුපියල් 6ට 7ට තියෙන වරායට රුපියල් 40ට දෙන මාස් ගැන පාර්ලිමේන්තුවේ කතා. ප්‍රථමයෙන් දේශීය පුවත්. ගෑස් පිළිබඳ ගැටලු සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විශේෂ කමිටුව ජනතාවට හදිසි දුරකථන අංක 2ක් හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම කමිටුව විසින් ජනතාවට විශේෂ උපදෙස් මාලාවක්ද අද පස්වරුවේ නිකුත් කළා. ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ කමිටුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දැනුවත් කිරීම් කිහිපයක් සිදු කර තිබෙනවා. ඔවුන් සිදු කළ නිරීක්ෂණයන්ට අනුව මෙම වසරේ ජනවාරි මාස 1 වෙනිදා සිට දෙසැම්බර් මාස 1 වෙනිදා දක්වා විවිධ ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර් සම්බන්ධ සිදුවීම් 131ක් වාර්තා වී ඇති බව පවසනවා. ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් සිදු වී ඇත්තේ ගෑස් ලිපෙහි මුහුණත වීදුරුව බිඳී යාම සහ ගෑස් ලිප් පුපුරා යාමයි. එම සිදුවීම් සංඛ්‍යාව 56ක්. ඒ අනුව මෙතෙක් දිවයින පුරා වාර්තා වී ඇති ඉහත සිදුවීම් පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර මෙම ගැටලුව පිළිබඳ සිදු කරන ලබන පරීක්ෂණයන් තවදුරටත් විද්‍යාත්මකව සිදු කරමින් පවතින බවත් දැනට නිරීක්ෂණය වී ඇති කරුණු අනුව මෙම අනතුරු වළක්වා ගැනීම සඳහා ගත යුතු හදිසි පියවර සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව ඉතා ඉක්මනින් දැනුවත් කිරීම උදෙසා ප්‍රායෝගික උපදෙස් මාලාවක් නිකුත් කරන බවත් එම කමිටුව පවසනවා. ඒ අනුව ගෑස් සම්බන්ධයෙන් නැතිවන ගැටලුවලදී ගෑස් අලෙවි නියෝජිත මහතාට ළඟමැති පොලිස් ස්ථානයට හෝ ගෑස් පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පත් කර ඇති විශේෂ ජනාධිපති කමිටුවට අයත් දුරකථන අංක වන 0115 811 927 හෝ 0115 811 929 වෙත අමතා දැනුම් දෙන ලෙසට කමිටුව ඉල්ලීමක් කරනවා. මේ ආකාරයට කමිටුව විසින් කරුණු 13ක් අඩංගු කරගනිමින් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තමන්ට පරීක්ෂා කිරීමට දුන් ගෑස් සංයුතිය පිළිබඳ වාර්තාව මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කළ නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අද පස්වරුවේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සංස්ථාවේ නිලධාරීන් මේ බව පැවසුවා. LP ගෑස් සම්බන්ධයෙන් කතා කරනවා නම් අපිට ඉල්ලීමක් කරා පාරිභෝගික ආරක්ෂක CA Consumer Affairs Authority එකකින් LP ගෑස් සිලින්ඩර් කිහිපයක් පරීක්ෂණයට ලක් කරලා දෙන්න කියලා. LPG අපි ලෙට්ටු සමාගමටත් ලාබ් සමාගමටත් අපි දෙන්නේ නිවැරදි තත්ත්ව පරීක්ෂණයක් කළා. අපෙන් ඉල්ලීමක් කරා වෙළඳපොලේ තියෙන ගෑස් සිලින්ඩර් කිහිපයක් පරීක්ෂා කරලා දෙන්න කියලා. එතුමන්ලා අපිට සිලින්ඩර් ගෙනත් දුන්නා. ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය අපෙන් කරපු ඉල්ලීමට රාජ්‍ය ආයතනයක් විදිහට අපි ඒ සහයෝගය ලබා දුන්නා. මේක පරීක්ෂණයට සාම්පල අපිට දුන්න පාරිභෝගික අධිකාරිය එක විතරයි අපි මේකේ ප්‍රතිඵල ගැන සාකච්ඡා කරන්නේ. ඒක මාධ්‍යයට හෝ වෙන කාටවත් එක සාකච්ඡා ගන්න අපි රසායනාගාර නියමයන්ට අනුව අපිට එහෙම අයිතියක් නැහැ. ස්ටෑන්ඩ් එකක් විදිහට ප්‍රොපේන් මෙච්චරයි බියුටේන් මෙච්චරයි කියලා පරාසයක් නැහැ ලංකාවේ. ප්‍රමිති ආයතනයෙන් ප්‍රසිද්ධ කරපු LP ගෑස් ප්‍රමිතියක් තියෙනවා. ඒගොල්ලෝ මට තේරෙන විදිහට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ පරීක්ෂා කරන්නේ ගෑස් නොපිර වූ සිලින්ඩර් පමණයි කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ මට තේරෙන්නේ. 430 කිලෝ පැස්කල් කියන එක ඔයා කියන්නේ දැන් SLI ආයතනයෙන් දීලා තියෙනවා මෙන්න වගේ ප්‍රමිතියක්. ඒ කියන නම්බර කියන්නේ එතකොට SLS ආයතනයෙන් දීපු LPG සම්බන්ධ ප්‍රමිතියේ පීඩනය 1430 කිලෝ පැස්කල් කියන එක තමයි ඒගොල්ලොන්ගේ නියමයේ තියෙන්නේ. ඊට අමතරව ප්‍රොපේන් කීයක්ද තියෙනවන බියුටේන් කීයක් තියෙනවන කියන එක ඒකේ නෑ. ඒ ප්‍රමිතියට තමයි LPG අපි මේ වෙනකන් සපයලා තින්නේ. වාර්තා සියල්ලක්ම දැනට ලැබිලා තිබෙන්නේ. ඒ අනුව අපි අද හවසත් දැන් සාකච්ඡාවක් පවත්වනවා. ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. සාමාන්‍යයෙන් රටේ ගෑස් සිදුවන අනතුරු වලට වඩා වැඩි අනතුරු ප්‍රමාණයක් මේ අවස්ථාවේදී සිද්ධ වෙන දෙයක් අපි පිළිගන්න ඕනේ. මේ ප්‍රශ්නේ සඳහා අපි අවශ්‍ය විසඳුම් කඩනමින් ලබා දෙන්න ඕනේ.
ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් වලට හේතුව අද වන තෙක් වගකීමෙන් යුක්තව නිශ්චිතව ප්‍රකාශ කරන්නට කිසිදු බලධාරියෙකු සමත් වෙලා නැහැ. තවන්ගේ සිලින්ඩර පුපුරන්නේ නැති බව සමාගම අවධාරණය කරනවා. ගෑස් කාන්දු වීම නිසා ඇතිවන ගිනි ගැනීම නිසා පිපිරීම් සිදුවන බවයි සමාගම පවසන්නේ. රෙගියුලේටර් ඇතුළු බාල උපකරණ පිපිරීමට හේතුව බව සෑම විටම ලිට්‍රෝ සමාගම පවසනවා. නමුත් ගෑස්වල සංයුතිය වෙනස් කිරීම පිළිබඳව සමාගම කිසිවක් පවසන්නේ නැහැ. අද ගෘහණියන් හෙල්මට් දාලා කෑම පිසින තැනට ඇවිල්ලා. ඇත්තටම ලංකාවට ගෙනාව මේ ගෑස්වල ප්‍රමිතිය කොහෙන්ද කවුද කවදද බැලුවේ කියන එක බරපතල ප්‍රශ්නයක්. හැමෝම එකිනෙකාට බෝලේ පාස් කරනවා. අන්තිමට පුපුරන ගෑස් නිසා ලිට්‍රෝ සමාගම කාට හරි විකුණලා දායිද කියලා අද පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ප්‍රශ්න කළා. රටපුරාම ගෑස් සිලින්ඩර ආශ්‍රිත පුපුරා යාම් වාර්තා වනවා. අදත් එවැනි සිද්ධි කිහිපයක්ම අපට වාර්තා වුණා. අතලියට වගේ ගෑස් එක ලිපේ දෙන්න ඕන උතර අත් කන්න දෙම්මා. ලිනකොට සද්දයක් ආවා, පුපුරලා සද්දයක් ආවා. බලනකොට ලිපේ එක පුපුරලා තිබ්බා. රාජකාරියට යන්න ඔයලා ගෑස් ඔක්කොම ඕෆ් කරලා ආයේ පැයකින් විතර ටයර් ගඳක් වගේ එනවා. ඊට පස්සේ අපි අනිත් පැත්තෙන් පුපුරලා ගියා. අපි මේ කලබල වෙලා එළියට පැන්න ඔක්කොමලම. ඔක්කොම ඔන්න මෙන්න තීදි දඩාංගල සද්දයක්ව මම ඇටි ගහගත්තා. ඒ පාර අතේ මයිල් පිටිලා හැමදාම කටුයි බෝම්බයක් දී තියාගෙන ඉන්නවා වගේ තමයි ඉන්නේ. සිංකේ ගාවට ඇවිල්ලා අප හොදනකොට මේ එකපාරට ඩෝංගල සද්දයක් ආව පිපුරුවා. මේ පිපිරීම් සාමාන්‍ය තත්ත්වයන් නොවන බව පිළිගත යුතුයි. ඒ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාත් ප්‍රකාශ කළා. කාලයක් ගෑස් නැතුව ජනතාව පෝලිම්වල හිටියා. පෝලිම්වල ඉඳලා ගත්ත ගෑස් සිලින්ඩර දැන් ගෙදර තියාගන්න පවා ජනතාව බිය වෙලා. අපේ රටේ බොහෝ දේවලට නිවැරදි නියාමන නැහැ. කැමති විදිහට රට තුළට ඕනම දෙයක් ගේන්න පුළුවන්. ගෑස් කතාවත් එහෙමයි. අදටත් ගෑස් පරීක්ෂා කරන නියම ක්‍රමවේදයක් නැහැ කියලා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාත් ප්‍රකාශ කළා. අපේ රටට ප්‍රමිති කාර්යාංශයක් තියෙනවා. හැබැයි ප්‍රමිති කාර්යාංශයට හැකියාව තියෙන්නේ හිස් ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය මනින්න විතරයිලු. අදත් පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රශ්න කළා. මේ සභානායකතුමාගෙන් අහන්න කැමති අර ගෑස් ප්‍රශ්නේ වාර්තාවක් අද අපිට හම්බෙනවද නැද්ද කියලා. ඊයේ දිනේ විශේෂ උපදේශක කාරක සභාවක් රැස් කරන්න කිව්වා. ඒ අනුව රැස් වුණා. විපක්ෂ නායකතුමයි මන්ත්‍රීවරුයි ඇමතිවරු සියලු දෙනා කාරක සභාවේදී ගත්ත තීරණේ වාර්තාවක් අමාත්‍යතුමා ලබා දුන්නා. ලංකාවේ නියම රසායනාගාරයක් we haven't got a laboratory for the testing. ආණ්ඩුව මං හිතන්නේ මිලියන 250ක් 500ක් දැම්මොත් ඒක කරන්න ඕනේ. නැත්නම් අපිට වෙලා තියෙන මේ කල්යන්නේ මේ හේතුව වලින්. මේ රසායනාගාර ඇති කරන එකයි ප්‍රධාන කාරණා. අවසානකට ආවා අද වාර්තා ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. ඔබතුමාට කියන ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. ඒක තමයි ඉතින් හිටපු අගමැතිතුමා ඇහුවෙත් ඒ කාරණේ. දැන් සමහර කට්ටිය කියනවා ප්‍රොපේන් 50ක් වැඩි කරලා තියෙනවා. මේ 50 උණයි කියලා. ප්‍රොපේන් ඩොලර් 40ක් විතර වැඩි. මේ ගෑස් ගේන්න බැරි සල්ලි නැති අපි ඇයි මේකට ප්‍රොපේන් 50ක් ගහගන්නේ? දැන් කියනවා කරාමයක ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකත් නෙමෙයි. මම සභාගත කරනවා මේ නැව් වලින් බානකොට සෙප්තැම්බර් ඉඳන් ඔක්තෝබර් ඉඳන් නැව් වලින් බානකොට තිබුණු කොම්පොසිෂන් එක ඒ රටෙනුත් බලනවා මේ රටෙනුත් බලනවා. ඒකට එහෙම වෙන්න බෑ. වෙන කොතනක හරි සෙල්ලමක් තියෙනවා. මොකක්ද දන්නවද සෙල්ලම? ඊයේ පෙරේද ඔබතුමාලා දැක්කද? ලිට්‍රෝ සමාගම වැලුවේෂන් කරනවා. වැලුවේෂන් කරන්න ප්‍රොකියුමන්ට් එකක් දාලා ටෙන්ඩර් එකක්. ඒතර එක පැත්තකින් ලිට්‍රෝ එක විකුණන්න සෙට් වෙනවා. අනිත් පැත්තෙන් ඩිමාන්ඩ් එක අඩු කරගන්න පුපුරනවා කිය. ලිට්‍රෝ එක ලාභ ලැබපු සමාගමක් වැලුවේෂන් කරන්නේ මේ හදිස්සියේ මොන බම්බුවටද? ලිට්‍රෝ එක විකුණන්න පාරක් කපන්න ද මේ අපේ අහිංසක මිනිසුන්ගේ ගෙවල් වල සිලින්ඩර් පුපුරන්නේ. මේ ඔක්කොම තාක්ෂණික දේවල් ගැන කතා කරනවා නෑ. පාස්කුත් එක්ක සෙල්ලම් කරලා ආණ්ඩු ගත්ත මිනිසුන්ට මේ ගෑස් සිලින්ඩර් පුපුරන එක මහ ලොකු දෙයක්. මම ඉල්ලීමක් කරන්නේ මේක හොයා බලන්න. මේ ගෑස් සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම
අන්තිමටම මම කියනවා අවිවාදයෙන් විකුණන්න හදන විශාල ගේමක මුල් ආරම්භයක් තමයි ගෑස් සිලින්ඩර් පුපුරන්නේ. ගෑස් පුපුරනකොට ගෑස් සිලින්ඩර් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. අන්න මාර ඇත්තටම අපි හිතුවට මොළ 7 බඩු තමයි. සුපිරි මොළ 7 බඩු. මොළ 7ක්ම තියෙන්න ඕනේ ඔය වගේ ගේමක් ගහලා ලිටර් එක විකුණන්න. නැට්ට උඩ දාගෙන කෑ ගැහුවට ගෑස් සිලින්ඩර් පුපුරන එක පිටිපස්සේ මේ ආණ්ඩුවේ ඉන්නවදයි කියන සැකය අපිට මතුවෙනවා. ඇත්තටම ජනතාව තුළ ඇති සැකය සාධාරණයි. ගෑස් සිලින්ඩර ඇතුලේ තියෙන ද්‍රවීකෘත ගෑස්වල ප්‍රමිතිය හෝ අනුපාත වෙනස් කරලාද කියලා අද සෑම අංශයකින්ම ප්‍රශ්න කරනවා. ඒ ගැන සොයන්න මොරටුව විශ්වවිද්‍යාලයටත් බාර දුන්නා. තාමත් නිවැරදි පිළිතුරක් නැහැ. ජනාධිපතිතුමාටත් විශේෂ කණ්ඩායමක් පත් කරන්න සිදු වුණා. ඒ විශේෂ කණ්ඩායම පිපිරීම් සිදු ස්ථානවල ස්ථානීය පරීක්ෂා ආරම්භ කරලා තිබෙනවා. ඇත්තටම ලිට්‍රෝ සමාගම මෙම ගෑස් සිලින්ඩරවල ඇති බියුටේන් සහ ප්‍රොපේන් අනුපාත වෙනස් කළාද? ඒ නිසාම යම් වැඩි පීඩන තත්ත්වයක් ඇති වී ගිනි ගැනීම් සිදුවනවාද යන්න ගැන තවමත් නිශ්චිත පිළිතුරක් නැහැ. ලිට්‍රෝ සමාගම මීට පෙරත් ජනතාව රැවටූ බව පාරිභෝගික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඊයේ ලිට්‍රෝ සමාගම පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය ඉදිරියේ ඔවුන් අසරණ වුණා. අඩුම ගානේ අපේ රටට ගෑස් ගේනකොට නැවෙන් එන්නේ මොනවද? එහි ප්‍රමිතිය කුමක්ද කියලාවත් බලන්නේ නැති බව දැන් අප දන්නවා. එහෙම එකේ මේ ගානටවත් පිපිරලා නතර වෙන එක ලොකු දෙයක්. නැවෙන් ගොඩ බාන්න පෙර ගෑස්වල ප්‍රමිතිය බලන්න කියලා දැන් නියෝග කරලා තියෙනවා. නමුත් ඊට ඇති පහසුකම් මොනවද කියලා ජනතාවටත් දැන ගැනීමට අයිතියක් තියෙනවා. ලිට්‍රෝ සමාගම පවසන පරිදි මාධ්‍ය ග්‍රීස් යකෙක් මවනවලු. එහෙමනම් මාධ්‍ය මවපු ග්‍රීස් යකා පාර්ලිමේන්තුව දක්වාම ගිය බව අප දන්නවා. පාර්ලිමේන්තුවේදීත් පක්ෂ විපක්ෂ හැමෝම මේ ගෑස් පිපිරීම් ගැන දිගින් දිගටම ප්‍රශ්න කරනවා. ඊයේ උදේ විශේෂ උපදේශක කාරක සභාවේදීත් මේ පිළිබඳව කතා වුණා. මොරටු විශ්වවිද්‍යාලයට යවූ සාම්පල සහ තවමත් ප්‍රතිඵල ලැබී නැති මාතෘකාවත් දිගින් දිගටම කතා බහට ලක් වෙනවා. දැන් බොහෝ දෙනෙකු පෙන්වා දෙන්න හදන්නේ රෙගියුලේටර් හෝ ඒ ආශ්‍රිත බට හා බාල උපකරණ නිසා අනතුරු සිදුවන බවයි. සමහරුන් පවසන්නේ චීනයෙන් ගෙනා බාල වීදුරු ලිප් පුපුරන බවයි. කොහෙන් මොනවා කවුරු ගෙන්නුවත් පුපුරනවා නම් ගෙන්නපු උදවියව නලවල වැඩක් නැති බව කිව යුතුයි. වහාම උපකරණ බාල නම් ඒවා ගෙනාපු සමාගම් නම්ගම් හෙලි කරන්න ඕනේ. රෙගියුලේටර් සහ බට බාල නම් වහාම වගකියුත්තන් ඒ ගැන ජනතාව දැනුවත් කරන්න ඕනේ. ජනාධිපතිතුමාටත් මේ ගැන හොයන්න කමිටුවක් පත් කරන තැනට මේ ප්‍රශ්නේ දුරදිග ගිය බව පිළිගන්න අවශ්‍යයි. වගකිවිතු ආණ්ඩුවක අවසන් වගකීම කූට ව්‍යාපාරිකින් හෝ සමාගම් රැකීම වන්නේ නැති බව සත්‍යයක්. ඒ නිසාම ගෑස් ආශ්‍රිත පිපිරීම් ගැන සාධාරණ අපක්ෂපාතී සොයාබැලීමක් කරන්න ඒ පිළිබඳව දැනුම ඇති කණ්ඩායමක් පත් කළ යුතුයි. එතෙක් උපකරණ බාලනම් ඒ පිළිබඳව වහා දැනුවත් කරන්න. ගෙන් වූ සමාගම් හෙලි කරන්න. වෙළඳ පොලින් ඉවත් කරන්න. හැබැයි ඒ තුලත් තමන්ගේ රෙගියුලේටර් බට සහ උපකරණ වැඩි මිලට විකිරීමේ අරමුණක් තිබෙනවද කියලත් හොයලා බලන එක වගකිවයුත්තන්ගේ වගකීමක් හා යුතුකමක්. ලිට්‍රෝ සමාගමෙන්ම මිලදීගත් උපකරණ එක්ක සිදු පිපිරීමක් පිළිබඳව අද වේයන්ගොඩින් වාර්තා වුණා. අපි මේ ලිට්‍රෝ ගෑස් එකෙන් තමයි මේ හැමදේම අරගෙන තියෙන්නේ. වැඩි කාලයක් නෑ, අවුරුදු 1කමාරක විතර කාලයක් ඒගොල්ලන්ගේ මොනවා ප්‍රොමෝෂන් එකක් දෙන වෙලාවක තමයි අපි මේවා ගත්. අවුරුදු 5ක් වැරන්ටි. ඔක්කොම බඩු ඒගොල්ලන්ගේ බඩු. අමරිකා එක්සත් ජනපදයෙන් ඔමික්‍රෝන් රෝගියෙකු හමු වී තිබෙනවා. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන්ද අද ඔමික්‍රෝන් රෝගීන් දෙදෙනෙකු හඳුනාගත් බවයි වාර්තා වන්නේ. නිල වශයෙන් ඔමික්‍රෝන් රෝගීන් ඇමරිකාවෙන් හඳුනාගත් ප්‍රථම අවස්ථාව මෙයයි. ඔහු දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අයෙකු බවයි වාර්තා වී ඇත්තේ. එසේම එන්නත්ගත් අයෙකුද වනවා. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වන විටත් ලංකාව තුළ පැතිරී තිබිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේද ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් දෙදෙනෙකු තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරා. ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිතයෙකු පළමු වරට ඇමරිකාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඔහු පූර්ණ එන්නත්කරණයට ලක් වූ අයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගත් මොහු දකුණු අප්‍රිකාවේ සිට පසුගිය 22 වනදායි ඇමරිකාවට පැමිණ තිබුණේ. අදාළ පුද්ගලයා පසුගිය 29 වනදා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ වන විට ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන් කිසිවෙකු කොවිඩ් රෝගියෙකු බවට මෙතෙක් තහවුරු වී නැහැ.
මෙම සිදුවීමත් සමග දකුණු අප්‍රිකාවේ සිට ඇමරිකාව බලා පැමිණෙන මගීන්ගේ දත්ත එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට බහර දෙන ලෙසයි එරට ගුවන් සමාගම් වලට දන්වා ඇත්තේ. ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ලොව පුරා රටවල් 30කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විටත් පැතිර ගොස් අවසන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනය කළේ ඔමික්‍රෝන් වෛරසය ඉහළ ගෝලීය අවධානමක් සහිත කොවිඩ් ප්‍රභේදයක් බවයි. කොවිඩ් මර්ධන එන්නත් ලබා නොගත් වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයින් රටවල් අතර සංචාරය කිරීමෙන් වළකින ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වන විටත් ලංකාව තුළ පැතිර තිබිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. කොවිඩ් රෝගය යම් ප්‍රදේශයක වේගයෙන් පැතිරෙන බවට තහවුරු වුවහොත් එම ප්‍රදේශ ඉලක්ක කරගනිමින් නියති පරීක්ෂණ සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ ප්‍රභේදය ලංකාවට ඇවිල්ලා අපිට තාම හොයාගන්න බැරි වුණාද කියලා අපි දන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ ලෝකෙ කිසිම රටකින් කිසිම පුද්ගලයකට එන්නේ නැති වෙන්න අපි මේක රැකවල් දැම්මත් මේක සමහර විට මේ වෙනකොටත් ලංකාවේ පැතිරලා තියෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම යම් ප්‍රදේශයක මේ රෝගේ වේගයෙන් පැතිරෙනවා කියලා තේරෙනවා නම් ඒ ප්‍රදේශවලට ඉලක්ක කරලා අපිට වෙනම නියති පරීක්ෂාවක් කරන්න පුළුවන්. එහෙම තමයි අපි මීට පෙර ඩෙල්ටා වෛරසය හොයාගත්තේ. මේ අතර විදෙස් රටවල සිට ලංකාවට පැමිණෙන සියලු දෙනා PCR පරීක්ෂණයකට යොමු කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කළ යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යෝජනා කර ඇත්තේ. රෝගය ආවා කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ PCR පරීක්ෂණයකින් මේ රෝගය තියෙනවා කියන බවට සැක පහළ කරගන්න පුළුවන් අපේ විශේෂඥවරුන්ට. ඊට පස්සේ සීක්වන්සින් කියන පරීක්ෂණය මගින් තමයි අපිට හරියටම ඒක සනාථ කර ගැනීමට සිද්ධ වෙන්නේ. අපිට ඒ අවස්ථාව මිස් වුණොත් එහෙම අපිට අසාධ්‍ය රෝගීන් බොහෝ රෝගීන් වැඩිවීමක් දකින්න සිද්ධ වෙන්න පුළුවන් එක පාටම රෝහල් පද්ධතියට. ඒතර රෝගය ආවා කියලා දැනුවත් වුණොත් එහෙම මම හිතනවා යලි අපේ පෙර තිබ්බ ආකාරයට මේ නීති පද්ධතිය යලි ශක්තිමත් කළා ඒක රාශවීම් බලක්වා ලංකාවට ඇතුළු වෙන සෑම කෙනෙක්ගෙම PCR පරීක්ෂණයක් කරන්න. ඔමික්‍රෝන් ශ්‍රී ලංකාව තුළ ඇතිදැයි දැන ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ඔමික්‍රෝන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඇති බවයි ඔහු පවසන්නේ. මේ සතියාන්තය වන විට ඔමික්‍රෝන් රෝගීන් ලංකාවේ සිටිනවාද යන්න නිශ්චිතව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඔමික්‍රෝන් පස්වන ප්‍රභේදය ලෙස නම් කරන ලද්දේ පැතිරීමේ වේගය සලකා බව මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය පෙන්වා දෙනවා. සැලකිය යුතු ප්‍රභේද 4ක් තිබුණා. ඒවා ටික දුරක් අධ්‍යයනය කළා තමයි ඒවට සැලකිය යුතු ප්‍රභේද කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරේ. එනමුත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය ඊට වඩා කලින් එහෙම ප්‍රභේදයක් විදියට නම් කරන්න හේතුව ඒකේ තියෙන විශේෂ ජානමය විකෘතිතා සහ මූලික ලක්ෂණ වලින් සමහර වෙලාවට ඩෙල්ටා ප්‍රභේදයට වඩා ශීඝ්‍රයෙන් පැතිරීගෙන යාමක් දකින්නට ලැබුණා. දකුණු අප්‍රිකාවේ සමහර ප්‍රදේශවලින් සමහර වෙලාවට තාම අපි මේක ගැන ඉගෙන ගන්නවා විතරයි. ඔමික්‍රෝන් ගැන දත්ත කොහෙවත් නැහැ. කොවිඩ් හැදිච්ච අයටත් නැවත මෙම ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආසාදනය වෙන්න පුළුවන්. සහ ඒ වගේ ගැටලු සහගත තත්ත්වයක් සහ අය ඉක්මනින් පියවර ගැනීම සඳහා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේක ඉතාමත්ම කඩිනමින්ම පස්වෙනි සැලකිය යුතු ප්‍රභේදයක් විදියට නම් කරනු ලැබුවේ. මේ ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වෙනකොට අපගේ ආයතනයේ සතුව සියලුම අවශ්‍ය කරන රියේජන්ට්ස් කෙමිකල්ස් ඒ වගේම අවශ්‍ය කරන උපකරණ සියලුම දේවල් තියෙනවා. ඉතින් ඕනෑම අවස්ථාවක ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවට આવොත් හඳුනා ගැනීමේ හැකියාව අප සතුව තියෙනවා. දැන් අපි පසුගිය සතියේත් ජාන විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒකෙදිත් අපි ප්‍රධාන වශයෙන් 100%ක්ම හඳුනාගත්තේ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව වාර්තා වෙච්ච රෝගීන්. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අපිට විදේශයන්ගෙන් පැමිණි පුද්ගලයන්ගේ සාම්පල මේ ඔමික්‍රෝන් ප්‍රභේදය තියෙනවද කියන සම්බන්ධයෙන් විශේෂයෙන්ම හොයා බැලීම සඳහා අපිට සාම්පල යොමු කරලා තියෙනවා. ඉතින් අපි බොහෝ විට බලාපොරොත්තු වෙන අද සහ හෙට දිනේ වෙන විට මේ පර්යේෂණ අවසන් කරලිවලා වාර්තා බොහෝ විට සති අන්තය වෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය ලේකම්තුමාටත් අධ්‍යක්ෂ දෙතුමාටත් බාර දෙන්න. දැනට ලංකාවේ ගිය සතියේ ඉදිරිපත් වූ ජාන විශ්ලේෂණ වාර්තා දක්වා මේ වන විට කිසිම රෝගයක් දැනට වාර්තා වෙලා නැහැ. හැබැයි මේ වන විට අපගේ කරගෙන යන පර්යේෂණ ප්‍රතිඵල අපි දින දෙකක් ඇතුළත ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මාධ්‍යවේදීන්ටත් තේරෙන්නේ නැති විදිහට රට හසුරවන නොයෙක් බලවේග ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා. ඒ මෙරට ජනමාධ්‍යවේදීන්ට ප්‍රථම වතාවට ඇසිදිසි රක්ෂණාවරණය ප්‍රදානය කරමිනුයි. සෑම විටම මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන ඇසිදිසි රක්ෂණාවරණය ප්‍රධානය කිරීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී රක්ෂණලාභී මාධ්‍යවේදීන් 5 දෙනෙකු සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සුරතෙන් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සිදු වුණා. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අල්හප්පෙරුම් මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද රක්ෂණ හිමිකම් ඔප්පු මාධ්‍යවේදීන් වෙත ලබා දීම සඳහා එක්ව සිටියා. ඇසිදිසි රක්ෂණාවරණය ඔස්සේ ජනමාධ්‍යවේදීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට රක්ෂණාවරණය ලබා දීමට මේ වන විටත් කටයුතු සංවිධානය කර ඇති බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. මාධ්‍යයට භීෂණය එල්ල වුණු හැම අවස්ථාවකදීම අපි මාධ්‍යවේදීන් එක්ක හිටියා ඔවුන් ආරක්ෂා කරන්න. සමහර කාලවල මාධ්‍යවේදීන්ගේ අතේ කහනූල් බැඳලා අපි ඔවුන් එක්ක ඉන්න බව කිව්වා. දේශපාලන මැරයෝ ගහලා මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ කඩා දැම්මම අපි මාධ්‍යවේදීන්ට ඒවා ආරම්භ දුන්නා කියලායි මට මතක. මාධ්‍යත් එක්ක සුහදව වැඩ කරන ඒක කලාවක් කියලායි මම විශ්වාස කරන්නේ. අපි මාධ්‍යයට ශක්තියක් වුණොත් මාධ්‍ය අපිට ශක්තියක් වෙනවා. අපි කවදාකවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නැහැ. මාධ්‍යයට යමක් හංගන්න රටේ ජනතාවට ඒ ගැන තියෙන උනන්දුව වැඩි වෙනවා. හංගන්න හැදෙන බොරු කතා වැඩි. අද පාර්ලිමේන්තුවේ සංවාද රූපවාහිනිය විකාශ වෙනවා. මම දන්නේ ඒක කවුරුත් බලනවාද කියලා. අපි බලයට ගේන මාධ්‍යවේදීන් ලොකු සේවයක් කරා කියලා කිව්වොත් ඒක නිවැරදි. දැන් අපි චෝදනා කරනවා. දැන් අපිත් එක්ක නෑ කියලා වුන්. මේක 아무ත් දෙයක් නෙවෙයි. මාධ්‍යයට ආණ්ඩුව හදන්නත් පුළුවන්, ආණ්ඩුව පෙරලන්නත් පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩුව රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍ය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තට අපේ අය තේරුම් අරගෙන නැහැ කියලා තමයි මගේ හිතේ. වදාම ආණ්ඩුව මාධ්‍යයට කළ චෝදනාවක් තමයි ආණ්ඩුවේ සංවර්ධන කටයුතු මාධ්‍ය දාන්නේ නැහැ කියලා. ඒක අපි එදා ඉනම දැක්කා. මාධ්‍යවේදීන්ට දොස් කියලා වැඩක් නැහැ. ඒ කාලේ ඉඳලා මාධ්‍යවල හැටි එහෙම තමයි. ජනතාවත් රූපවාහිනී ප්‍රවෘත්තිවල සංවර්ධන පුවත් කියලා හෙඩින් කියපු ගමන් ප්‍රේක්ෂකයෝ නාට්‍යයක් බලන්න වෙන channel එකකට මාරු කරනවා. මමත් එහෙමයි තමයි. බද්දුරට මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන වලට මේක තේරෙනවා. අපිට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මේ රටේ මාධ්‍යවේදීන් තේරුම් ගත යුතු තවත් දෙයක් තියෙනවා. මාධ්‍යවේදීන්ට නොතේරෙන විදිහට මේ රට හසුරුවන්න නොඑක් බලවේග ක්‍රියාත්මක වෙනවා. ජනප්‍රිය තීන්දුව වෙනකොට අමාරු අසීරු තීන්දුව ගන්න වෙන යුගයකට තමයි අපි ආණ්ඩුව දැන් පත් වෙලා තියෙන්නේ. ඒ අමාරු තීන්දුව ගන්න අපි සූදානම්. රට වෙනුවෙන් ඒ තීන්දුව ගන්න වෙනුවෙන් වෙන්නේ දේශපාලන අනාගතය උවස් කරලා. නිල නොවන මාර්ගවලින් මුදල් යවන සහ මුදල් ලබා ගන්නා සියලුම ගිණුම් තහනම් කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. එසේම බැංකු ගිණුම් තහනම් කිරීමට නම් අධිකරණ තීන්දුවක් ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මේ පිළිබඳව පැවසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ නීත්‍යානුකූල නොවන ලෙස මුදල් පිට රට යවන සහ ගෙන්වා ගන්නා සියලු ගිණුම් තහනම් කරන බවයි. මේ අතර මහ බැංකු අධිපතිවරයා පවසන පරිදි ගිණුම් තහනම් කිරීමට බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. දැන් අලුතෙන් ඊයේ මෙයා ට්විටර් පණිවිඩයක් මගින් දාපු මේ රෙගුලාසිය කියනවා මෙහෙම කරොත් එහෙම ඒවට සම්බන්ධ වෙන මැදිහත් වෙන account ෆ්‍රීස් කරනවලු. ආණ්ඩුවෙන් ෆ්‍රීස් කරනවලු. එහෙම ෆ්‍රීස් කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ. මේ උසාවියකට ගිහිල්ලා මේ උසාවි මේ නියෝගයක් මත මේවා කරොත් ඇරෙන්න. කොරෝනාව ගණනාවක් කරන් මාස්ක් එකනුත් වරාය අධිකාරිය පිල්ලිගහපු මුදල් ගැන පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කෙරුණා. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. වරායෙන් ලැබෙන්න ඕන ආදායම් අහිමි කළ අය වරාය සංවර්ධනය ගැන වැඩි බන කියන බවයි විවාදයට එක් වෙමින් ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. මේ මාස් එකක් කඩේ සාමාන්‍යයෙන් රුපියල් 5යි 6යි. තොග ගන්නකොට රුපියල් 3ට 4ටත් ගන්න පුළුවන්කම ඇති. මේ මාස් එකක් මිලදී ගැනීම සඳහා වරාය අධිකාරිය එක මාස් එකක් රුපියල් 40 ගානේ ගන්නවා. මේ වගේ ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිදු හම්බන්තොට වරායේ තත්ත්වය ගැන මම කතා කරන්න කැමති නැහැ. අපේ ජාතික වරායන් අතර තිබුණත්
ඒක විකුණා දැමීමට ගත්ත තීරණය මම නම් අනුමත කරන්නේ නැහැ. ගිවිසුමකට ඇවිල්ලා තියෙන අවුරුදු 70ක විකිණීමක් සිදු වුණේ නැහැ. හම්බන්තොට වරාය අවුරුදු 70කින් එහා බදු දුන්නා. 33 අවුරුද්දක බද්දක් කියලා දුන්නොත් ඒක සින්නක්කර හැටියට සලකන්නේ. අතරම ඒක ආපහු ගන්න බෑ. ලංකාවේ දුන්නු ආයතනයක් කියන්නේ. ගිවිසුම අනුව හෙට අපිට පුළුවන් ගිවිසුම මේ අහෝසි කරලා ආපහු අරගන්න. අපිට වන්දි බුඳලක් ගෙවන්න තියෙන්නේ. ඩොලර් බිලියනයක් ලබා ගත්තා. භාණ්ඩාගාරයට ඒක අපි මේක විදේශ විනිමයට ඇතුල් කරන සංචතියට අපිට ණය අරගෙන තියෙන්නේ අපේ ණය පොලිය අඩුයි සාමාන්‍ය වාණිජ පොලියට වඩා. හිටපු අගමැතිතුමාට වැරදුන අවුරුදු 70ක් නෙවෙයි අවුරුදු 99කට 99යි. ඔබතුමා නෙවෙයි ගිවිසුම අස්සම් කළේ. ඔබතුමා තමයි කෙටුම්පත හැදුවේ. හරකගේ අපිට දීලා තියෙනවා කවන පැත්ත. ඊට පස්සේ හරකගේ කිරි ටිකයි ගොම ටිකයි තියෙන පැත්ත දීලා තියෙනවා අර ආයතනෙට. ඔබතුමා කියන විදිහට මේක මේ එක රැයකින් ආපහු ගිවිසුම් අස්සම් ඉරන්න පුළුවන් නම් ඉතාලම හොඳයි. ඒක කරගන්න බෑ ගරු හිටපු අගමැතිතුමනි. ඒක සුළු එකක් එච්චර ලොකු නෑ අගමැත්තු හිටපු අගමැත්තුමාට හරි සුළු ප්‍රශ්නයක් ඉතින් ඕක විකුණලා ඕක ආපහු ගන්න බැරියයි වෙලාවට ආණ්ඩුවගේ නැත්තම් ලංකාවම විකුණනවා. රාය මෙහෙම ගෙනියන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් අගමැතිතුමත් එකඟ වෙලා තියෙනවා. වරාය කෑ ගැහුවට මේක කරන්න බෑ. වරාය මේක වල් කරගෙන තියෙන්නේ. හම්බන්තොට වරාය අපි දකින්නේ රත්තරන් බිත්තර දාන කිකිලි වගේ. බිත්තර හම්බෙන්නේ අපිට නෙමෙයි. රත්තරන් බිත්තර හම්බෙන්නේ චීනෙට. අපි තවම ඉන්නේ 1971 වරාය ඇක්ට් එක යටතේ. ඒක වෙනස් කරගෙන නැහැ. දියුණු රටවල් වරායවල් ගුවන්තොටුපොළ ගන්න පෞද්ගලික සමාගම් සහ ආණ්ඩුව එකතුලා. හැබැයි නෙගෝසියේෂන් එක ඔන්න ඔතනයි ගැහිලා තියෙන්නේ. චීනේ වරාය හැදුනට පස්සේ ඕකේ ගැන්ට්‍රි ටික දාලා ඕක භාණ්ඩ ගත්තම මොන මඟුලකටද මොන කෙන්ගෙඩියකටද කොළඹ වරායට එන්නේ රෂ් එකක් නැත්තම් හම්බන්තොටට බාන්නේ නැද්ද? මේ ඔක්කොම අපි කරා තමයි. ණය ගත්ත නිසා මේ අමාරු වෙටනවා. හැබැයි අපි අපේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගත්තේ නැත්තම් අපිට ප්‍රශ්නයක් එනවා. පළවෙනි ගල ගහන්නත් ඉස්සෙල්ලා CICT එක ඒකින් ස්පෙන් සමාගමට තිබුණු 15 කෙලින්ම CICT එකට දුන්නා. CICT එකට දුන්නම CICT එකට කෙලින්ම 85යි. ලංකාවේ රජෙට එන්නේ 15යි. මාර ගේම් නේ. 70යි 30යි කියලා තිබුණේ කොබතුමා තහවුරු කරනවා. CICT එකේ තිබුණේ ලංකාවට. ඒ කිවිසුම තිබුණේ 70යි 30යි. ඒක 85යි 15ට බැස්සුවයි කියලා. ඔව් තහවුරු කරනවා. දැන් මගෙන් ඔබතුමා තහවුරු කරන්න ඕනේ නැහැ. මේ ඉන්නේ ඇමතුමා තහවුරු කරගන්න. මම ඇමති වෙච්ච දවසේ ඊට හොඳට කරලා වෙන්නන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති වෙලා ඉන්න කාලේ තමයි CICT එක දුන්නේ. CICT එක විවෘත කරන්න හදනකොට චීන සමාගම අඩුම ගානේ ලංකාවේ ජාතික කොඩියක්වත් දාන්න දුන්නේ නැහැ. ඊයේ පෙරේදා දුන්නා බටහිර පර්යන්ත. කාටද දුන්නේ? අදානි සමාගමට. පර්යන්තයන් නෑ මූදාහරි දුන්නානේ. දේශීය සම්පත් විදේශිකයන්ට දීපේව ආයි ගන්නෙනවයි කියලා ඒ පොරොන්දුව දීලා ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බටහිර පර්යන්තෙත් දුන්නා. ඒ අරුමුදුව රටේ කොරෝනාවත් ගරානාව බවට පත් කරලා තියෙන මේ වරාය අධිකාරිය. මේ මුවාවරණ රුපියල් 7යි වෙන්නේ. රුපියල් 40 ගානේ මේ මුවාවරණ 12000ක් ගන්න මේ මල්ලක තියෙන බිල්පත් ඒ ඇනුම් කරපුව ඔක්කොම තියෙන මම මෙයා සභාගත කරනවා. මේ එක ඇනුමකින් ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් කොරෝනාවෙන් ගරානාව කර බවට පත් කරගෙන තියෙනවා. අපේ වරාය දකුණු ආසියාවේ හොඳම වරාය බවට පත් කරගන්න අවස්ථාව තියෙනවා. පෞද්ගලිකවද රජයේද කියන එක නෙමෙයි. අපිට වාසි ලැබෙන විදිහට මේ කටයුතු ඉස්සරහට ගෙන යන්න ඕන කියන තැන තමයි අපි මතක් කරන්නේ. මොකද මේවා ප්‍රමාද කරලා පහු කරලා අපිට තියෙන අවස්ථාව අහිමියනක විතරයි එතනින් සිද්ධ වෙන්නේ. බටහිර පර්යන්තයක් නෑ. බටහිර පර්යන්තයක් මේ වෙනතුරු සිමෙන්ති කොට්ටයක්වත් දාලා පර්යන්තයට එක ගඩොලක් තියලා නෑ. තාම තියෙන දිය කඩනේ විතරයි. මේ හදන්නේ රටට රකුසෙක් මවන්න. 2014 අපි දොඹකර ඇනුම් කරනවා. අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. කඩේට ගිහලා පාන් ගෙඩියක් ගන්න වගේ දොඹකරයක් ගේ. දොඹකර තුනක් මේකට ගන්නවා. ආණ්ඩුව ආපු ගමන් වරායට එන පළවෙනි අමතිවරයාගේ පළවෙනි වගකීම වෙන්නේ මොකද්ද? අපි ඇනුම් කරලා දීච්ච දොඹකර ටික නවත්තනවා. අර හදපු පර්යන්තේ හැමම තියෙනවා. මොකුත් කරන්නේ මේ අවුරුදු 5ක් යහපාලන ආණ්ඩුව තිබුණා. අමතිවරු 3 දෙනෙක් මාරු වුණා. එක අමතිවරට කොන්ද කෙලින් තිබුණේ නෑ. මේ නැගිනිර පර්යන්තයට අවශ්‍ය කරන දොඹකර ටික ගෙනල්ලා මේ පර්යන්තය ක්‍රියාත්මක කරවන්න. අපි ඇනුම් කරපු 2015 දොඹකර ටික ගෙනල්ලා මේ පර්යන්තය ආරම්භ කළා නම් එතනින් ආදායම ලබනවා. අනිවාර්යයෙන්ම $1 මිලියන් 200ක් 250ක ආදායමක් ලබා ගන්න පුළුවන් පර්යන්තයක් අපිට අහිමි කරපු උන්හැලා තමයි අද මෙතන ඉඳගෙන අපිට වැඩිවන කියන්නේ. හම්බන්තොට වරාය ඉදි කරපු සමාගම මේ වරාය ඉල්ලුවා අවුරුදු 35ක කාලයකට ඩොලර් මිලියන 780ක් ගෙවන්න. රජය අවුරුදු 35කට ඉල්ලන සමාගමට ලබා නොදී දැනට දීලා තියෙන අවුරුදු 99ක කාලයට ඉල්ලපු සමාගමට තමයි මේක ලබා දුන්නේ. මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ මම කරුණු පෙන්නුවා. ඒක නිසාම තමයි මාව කැබිනට් ඇමති ධූරෙන් නිරපීමට පවා ඒක හේතු වුණා. මේ වරාය ක්ෂේත්‍රය තුල මහින්ද රාජපක්ෂ මැතිතුමා ගොබතුමාලා අපේ කාලේ මේ කාලය තුල එක බින් අඟලක් 탁සේරුව ශ්‍රී ලංකාවේ නීති රණුව 탁සේරුකරුගේ 탁සේරුවට පිටින් එක බින් අඟලක් දීලා තියෙනවා නම් ඇමතිකම් වලින් ඉල්ලාස් වෙන්න අපි ලෑස්ති කියන එක බොම වගකීමකින් කියනවා ගරු මන්ත්‍රීතුමනි. මම අහනවා තොත්ත බබාලගෙන් දැන් හම්බන්තොට වරායට ගස්සු 탁සේරුවකෝ අද මෙතන කතා කරපු මන්ත්‍රීවරු රෙද්ද ඇඳගෙනද කතා කරන්නේ.
අපි 2022 ජල ගාස්තුව වැඩි කරන්නේ ජල බිල්පත වැඩි වෙන්නේ නැහැ. සවස 4:15 පසු සිදුවන විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරන්නේ නැති බව විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. නමුත් ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට Taman සහාය දක්වන්නේ නැති බවයි. එසේම විදුලි බිඳ වැටීමක් සිදු වුණොත් ඒ යථා තත්ත්වයට පත් කරන බවද ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසුවා. නීතිගරුක නිලධාරීන් මාරු කිරීමේ සිද්ධිවලට විරෝධය පළ කරමින් අද සවස 4:15 පසු සිදුවන කිසිදු විදුලි බිඳ වැටීමක් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන්නේ නැති බව විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළා. අපි අද වෙනකන් හිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක දැනට දින කිහිපයකට ඉස්සරහින් පටන් ගත්තේ. එහෙම වුණත් අපි 4 කාලෙන් පස්සේ සාමාන්‍ය සේවයෙන් ඉවත් වුණාට අපි බිඳ වැටුම් වලට සහභාගී වුණා. අපි අදින් පස්සේ 4 කාලෙන් පස්සේ බිඳ වැටුම් වලට සහභාගී වෙන්නෙත් නැහැ. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරන්නේ ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් බැහැරව සිටින බවයි. යනුව සවස 4:15 පසු සිදුවන සියලු බිඳ වැටීම්ද යථා තත්ත්වයට පත් කිරීමට තම සංගමය සූදානම් බවයි ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසුවේ. ඒගොල්ලෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තියෙනවා. ඒක ඇත්ත. අපි මේ කණ්ඩායමක් වශයෙන් ඒක බැහැර කරලා තියෙනවා. මේ විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ කිසිම බියක් එකක් ඇති කරගන්න දෙයක් නැහැ කවුරුවත්. ඒක ඇති වෙන්න අපි ස්ට්‍රෙන්තන් කරලා තියෙනවා. ඒක නිසා මේ ඉගෙන කවුරුවත් කිසිම මේ බයක් එකක් ඇති කරගන්න උවමනා නැහැ. මේ සාමාන්‍ය පරිදි මේ දේවල් සිදු වෙනවා. වෙනද වගේ කාලයක් යයි ජනතාව අනිසි ලෙස බිය වෙලා කලබල වෙන්නේ. එහෙම කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. නෙස්ලේ බූස්ට් ඔරිජිනල් නමින් නව නිෂ්පාදනයක් හඳුන්වා දීමට නෙස්ලේ හෙල්ත් සයන්ස් පසුගියදා පියවර ගත්තා. විද්‍යාත්මක නවෝත්පාදන සහ පුළුල් පරීක්ෂණ තුළින් ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් පෝෂණ නිෂ්පාදන හඳුන්වා දීමට නෙස්ලේ හෙල්ත් සයන්ස් කටයුතු කර තිබෙනවා. The official launch of Nestle Boost in Sri Lanka. හොඳයි නිෂ්පාදනයක් දියත් කරා වගේම පොඩ්ඩක් රහ බලන්නත් ඕන. වසර 50ට ඉහළින් ඉන්න අයගේ නියුට්‍රිෂන් නීඩ්ස් සඳහා මේ නිෂ්පාදනය ඉතාමත් වැදගත් වෙනවා. දැන් ලංකාවේ මීට වසර කිහිපයක් යනකොට ඒජින් පොපියුලේෂන් එක එන වයසට යන කණ්ඩායම වැඩි කියලා තමයි සෞඛ්‍ය නිර්දේශ වලින් පෙන්වුම් කරලා තියෙන්නේ. මේක ලෝකයේම තියෙන නිෂ්පාදනයක්. අද ලංකාවට හඳුන්වා දෙන අවස්ථාව තමයි තියෙන්නේ. ඉතින් අපි මේ අවස්ථාව කරගන්නවා Nestle Health Science වෙතින් මේ නිෂ්පාදනය පාවිච්චි කරලා අදාළ පාරිභෝගික ජනතාව තමන්ගේ අවශ්‍යතාවයන්ට හරියන විදියට මේ නියුට්‍රිෂන් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන ලෙසට අපි මේ වෙලාවේ මතක් කර සිටිනවා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. විදේශ අමාත්‍ය ජීල් පීරිස් මහතා ඉස්ලාමීය රාජ්‍යවල දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. අධික වර්ෂාව හේතුවෙන් අකුරැස්ස ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා. මින් කිසිවෙකුටත් ජීවිතහානි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ. මරදාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව පංචිකාවත්ත ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබෙනවා. නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ සිගරට් තොගයකුයි මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ. පිළියන්දල මකුළුදුව පලිගෙදර මහජන ක්‍රීඩාංගණය හා එම මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අද නිහඬ විරෝධතාවයක නිරත වුණා. ඒ විශාල ලෙස මහජන මුදල් නාස්ති වී ඇති බව පවසමින්. විකාශයේ අවසන් ඔබට සෝදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.